කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයුබෝවන්. කවදත් අපිව සුපුරුදු ලෙසින් නරඹන ශ්‍රවණය කරන රූපවාහිනී ශ්‍රාවක ප්‍රජාවට මෙන්ම ගුවන්විදුලි ශ්‍රාවක ප්‍රජාවටත් අපි සෙත්පතමින් ආශිර්වාද කරනවා. විශේෂ වශයෙන් ත්‍රිනිකායක පූජනීය සමස්ත මහා සංඝරත්නයට අපගේ ගෞරවාදර වන්දනාව නමස්කාරය වේවා. ඒ වගේම ගිහි බහුතුන් වන බෞද්ධ ඔබ හැම දිනාටම පින්බර සුබ දවසක්, පින්බර සුබ උදෑසනක් වේවා. අද දවසේදී ඔබ විසින් සිදු කිරීමට බලාපොරොත්තු වන සියලු දැහැමි යහපත් කටයුතු හැම ආකාරයකින්ම සාර්ථකත්වයට පත් කර ගන්නට ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 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 කියලා අදත් ආරම්භෙන්නේ කතංසු ලබතේ පඤ්ඤා. පින්තුනි, අපේ ජීවිතවල අපිට නොයෙකුත් ආකාරයේ සංවේදනා හට ගන්නවා. සංවේදනා හට ගන්නකොට තථාගත ශ්‍රාවකයෙක් හැටියට අපි කොහොමද අපිට ඇතිවෙන විඳීම් ධර්මයේ බහා බලමින් සංසිඳවා ගන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරනවා අතීතයේ නිරුද්ධ වී ගිය අනාගතේ හටගන්න වර්තමානයේ හටගෙන තිබෙන සෑම සියලු වේදනා පස්සපච්චයා වේදනා ස්පර්ශය නිසා හටගත්තා කියලා අවබෝධ කරගන්න, තේරුම් ගන්න කියනවා. අතීතයේ නිරුද්ධ වෙලා ගියෙත් වර්තමානයේ විදිහටම තිබ්බ විඳීම්. ඒ අතීතයේ නිරුද්ධ වෙලා ගියේ විඳීම්ද ස්පර්ශය නිසා හට අරගෙන ස්පර්ශය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා ගියා. අනාගතයේ හට ගන්නා වේදනාද ස්පර්ශය නිසාම හට අරන් ස්පර්ශය නැතිවීමෙන් තමයි නැති වෙලා යන්නේ. වර්තමානයේ තුල හට අරගෙන තියෙන යම් වේදනාවක් වෙයි නම් ඒ සියලු වේදනා ස්පර්ශය නිසා හට අරගෙන ස්පර්ශය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා තේරුම් ගන්න කියනවා. ආධ්‍යාත්මික වශයෙන්, බාහිර වශයෙන් තමායයි සැලකුවත් අනුන්යයි සැලකුවත් ගොරෝසු විදිහට තිබ්බත් සියුම් විදිහට තිබ්බත් ප්‍රනීත ආකාරයට තිබ්බත් හීන ආකාරයට තිබ්බත් දුර වේවා ළඟ වේවා මේ ආකාරයේ 11ට ක්‍රියාත්මක වන විඳීම භාගතුන් වහන්සේ දේශනා කරන්නේ හේතුන් නිසා හට අරගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා අවබෝධ කරගන්න කියලයි. ඉතින් ගැඹුරු දහමක්, සියුම් දහමක්, දැක ගැනීමට දුෂ්කර දහමක්, නමුත් දැකගත යුතු, අවබෝධ කරගත යුතු දහමක්. ඒ පිළිබඳව ඔබ දැනුවත් කරමින් අපි අපේ සුපුරුදු සාකච්ඡාව මෙලෙසින් ආරම්භ කරමු. ඉතින් අද දවසේදීත් මෙම පින්බර උදෑසනේදී ධම්සභා මණ්ඩපයේට වැඩමවා වැඩ සිටින කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව ධම්සභා මණ්ඩපයේට සාදු නාද නංවා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සම්බුදු වාසිත අතර අති ප්‍රකට, ඒ කියන්නේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වෙච්ච ග්‍රන්ථයක් තමයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථය බුදුරජාන් වහන්සේගේ සම්පාදනයක් නෙමෙයි. රහතුන්ගේ සම්පාදනයක් නෙමෙයි. නමුත් විසුද්ධි මාර්ගයට මුල්ුණේ ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ වදාළ උත්තරීතර දේශනාවක්. ඒ දේශනාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ සගත වග්ගයේ දේවතා සංයුක්තේ සත්‍ති වග්ගයට. අද අපේ කතාවේ දේශනාව ස්වාමීන් වහන්සේ. සමස්ත විසුද්ධි මාර්ගයේම අපි ගත්තොත් බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේගේ ආචාර්ය උපාධිය පිනිස අපි එහෙම හිතමුකෝ වර්තමානයේ හැටියට. බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේගේ ආචාර්ය උපාධියට නිකුත් කරපු ග්‍රන්ථයක් කිව්වත් නිවැරදි. ඇත්තටම ආචාර්ය උපාධියක් නෙමෙයි, මහාචාර්ය උපාධියට වඩා එහා එකක් දෙන්නට වෙනවා. උන්වහන්සේ වර්තමානයේ තුල වැඩ සිටියා නම් මේ විසුද්ධි මාර්ගයේ තියෙන මේ
ධර්මයේ උන්වහන්සේ එකට කැටි කරලා මේවැනි හස්තසාර ග්‍රන්ථයක් සීලය ගැන, සමාධිය ගැන, ධ්‍යාන සමාධි සමාපatti ගැන, අභිඥා ගැන, ප්‍රඥාව ගැන, විමුක්තිය ගැන අති විශාල ධර්ම කාරණා රාශියක් තිබෙනවා ස්වාමීන් වහන්සේ. ඒ දේශනාවට මුල් වෙන්නේ අද අපි කතා කරන මේ ජටා සූත්‍රය. ජටා කියන්නේම ස්වාමීන් වහන්සේ එක්තරා පැත්තකින් ගත්තොත් ගැට. තව පැත්තකින් ගත්තොත් ලිහිල් කරලා අවුල. අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔය අවුල් වෙලා දෙන්නේ. මොකද නිකන් අවුලෙන් වගේ. අන්නේ අදහසින් තමයි මෙතන මේ අවුල කියලා කියන්නේ. මෙතන හැබැයි අර සමාජයේ කතා කරන සාමාන්‍ය ව්‍යවහාරය තුළ තියෙන අවුලට වඩා අභ්‍යන්තරයේ වෙන අවුලක් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ එක්තරා දෙවි කෙනෙක් භාගතුන් වහන්සේ බැහැ දකින්නට ජේතවනාරාමයට පැමිණිලා භාගතුන් වහන්සේගෙන් හරි අපූර්ව ප්‍රශ්නයක් අහනවා. ඒ අහන ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජටේ ජටන්ති කියලා තමයි අහන්නේ. අපි ඒ ගාථාවත් මුල් කරගෙන ස්වාමීන් වහන්සේ අද අපේ සාකච්ඡාව ජටා සූත්‍රයෙන් සිදු කරගෙන යමු. අවසරයි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසර ලැබේවා. වාසනාවන්ත පින්තුනි, අපේ ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ කැණියජි ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ සම්මා සම්බුද්ධ ශාසනයේ ධර්ම කරුණු ඊටාම පැහැදිලිව, එහෙම නැත්නම් මුලැමැද අග ඊටාම හොඳින් ගලපන්නට, ඒ වගේම යා කරන්නට හැකියාවක් ලැබෙන, ඒ වගේම සාමාන්‍යයෙන් සම්මා දිට්ඨිය තිබෙන, එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ධර්මයේ පිළිබඳව සොයා බලන, ඒ වගේම ධර්මයේ විමසලා බලන, විමසුන් නුවණින් යුක්ත කෙනෙකුට ධර්ම මාර්ගයේ ගමන් කරන්නට පිළිවන්කම ලැබෙන මහා ගැඹුරට යා හැකි මාර්ගෝපදේශයක් ඊටාම පැහැදිලි ලෙස දේශනා කොට වදාළ ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් තමයි මේ ජටා සූත්‍රය කියලා කියන්නේ. ඉතින් මේ අවුල පිළිබඳව ස්වාමීන් වහන්සේත් මතක් කළා. ජටා කියලා කියන්නේ එතකොට ගැටේ, එහෙම නැත්නම් අවුල කියලා කියන එකට. එතකොට මනුෂ්‍ය ප්‍රජාව තුළ, එහෙම නැත්නම් අපි ගත්තොත් දෙවියන් බ්‍රහ්මයන් සහිත මේ සකල ලෝක සත්වයාම ඇද බැඳ තබාගෙන තිබෙන, එහෙම නැත්නම් අවුලෙන් අවුලට පත් කරලා තිබෙන ප්‍රශ්න ගැටලු ගොඩකට ඒ විදිහට ගැට ගසා තිබෙන මේ සියලු අවුල් නිරවුල් කරන්නට එක්තරා දේවතාවෙක් මැදිහත් වෙනවා. ඒ කියන්නේ අපිට උපකාර කරනවා. මේ දේවතාවා නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ මේ විදිහට ලියා ගන්න ආකාරය මනමින් දේශනා කළේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ මතක් කළා මේ දේවතාවාගේ ප්‍රශ්නය. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝ ඉමන් විජටේ ජටන්ති. ඇතුළත් අවුල්, ඒ වගේම පිටතත් අවුල්, ඒ වගේම සත්ව ප්‍රජාව අවුලෙන් වෙලිලයි ඉන්නේ. එයින් භාග්‍යවතුන් වහන්සේ කවරෙක් මේ අවුල නිරවුල් කරන්නේ දැයි භාග්‍යවතුන් වහන්සේගෙන් මේ කරුණ විමසනවා කියලා දේවතාව ප්‍රකාශ කළා. ඉතින් එතෙන්දී ඊටාම පැහැදිලි ලෙස සීල සමාධි ප්‍රඥා කියලා කියන ත්‍රිශික්ෂාවන්
වඩා වර්ධනය කරන ගන්න ආකාරය, සංවර්ධනය කර ගන්න ආකාරය, වඩන ආකාරය පිළිබඳව ඊටාම පැහැදිලි දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤා චිත්තම් පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ විඛෝ සෝ ඉමං විජටේ ජටං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ පිරිසිඳ නුවණ ඇති, කෙලෙස් තවන වීරිය ඇති, තීරණ ප්‍රඥාව එහෙම නැත්නම් තැනට සුදුසු නුවණින් යුක්ත පුජ්‍යලයා සසර බිය දක්නාසුළු ඒ සත්ව තෙමේ සීලේ පීඨලා සමාධිය හා ප්‍රඥාව වඩමින් මේ අවුල නිර්වුල් කරගන්නවා කියලා පැහැදිලිව බුදුරජාණන් වහන්සේ ඊටාම නිර්වුල් දේශනාවක් මේ දේශනා කරන්නේ. එතකොට ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ තවත් ගාථා දෙකක් මෙතනදී දේශනා කළා ස්වාමීන් වහන්සේ. යේසං රාගෝච්ච දෝසෝච්ච අවිජ්ජාච්ච විරාජිතා කීනාසවා අරහන්තෝ තේසං විජටිතා ජටා. එතින්දි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙකුන් විසින් මේ රාගයත්, ද්වේෂයත්, අවිද්‍යාවත් දුරු කරන සුළු වෙනවද, ඒ උත්තමයන් වහන්සේලා තමයි ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා කියලා කියන්නේ. එහෙම නැත්නම් රහතන් වහන්සේලා කියලා කියන්නේ. ඒ රහතන් වහන්සේලා විසින් තෘෂ්ණාව නැමැති අවුල සම්පූර්ණයෙන්ම නිර්වුල් කර ගන්නවා කියලා දේශනා කළා. එහෙමයි. ඒ වගේම තුන්වෙනි ගාථාවෙන් බුදුරජාණන් දේශනා කළා යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච ඉත්තේසා චිද්දතේ චටාති. යම් තැනක නාමයත්, රූපයත්, පටිඝයත්, රූප සංඥාවත් නිර්වශේෂයෙන්ම නිරුද්ධ වෙනවද? ශේෂයක් නැතුව නිරුද්ධ වෙනවද? මේ කෙනා තමයි මෙහි මේ තෘෂ්ණාව නැමැති අවුල සිඳින්නේය. එතකොට අපි පැහැදිලි කරගමු බුදුරජාණන්සේ මේ විදිහට දේශනා කොට වදාළ මේ ධර්ම කරුණු අපි සැකෙවින්ම දේශනා කරපු දේශනාව අපි ඒ විදිහට විභජනය කරලා එහෙම නැත්නම් බෙදා දක්වලා කොහොමද මේ අවුල නිර්වුල් කරගන්නේ? එතකොට දැන් ඇතුළත් අවුල්, පිටතත් අවුල්, අවුලෙන් අවුලටපත් වෙලා කියලා දේශනා කළානේ. එහෙමයි. අවුල කියලා කියන්නේ එතකොට මේ තෘෂ්ණාවට නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. තෘෂ්ණාව දුරු කර ගැනීම පිළිබඳව තමයි මේ බුදුරජාණන්සේගේ දේශනාව තුළ පිළිතුරු තුළ අපිට පැහැදිලි වෙන්නේ. එතකොට තෘෂ්ණාව නැමැති ඒ විදිහට අවුලෙන් තමයි මේ සත්‍යය විල්ලා තියෙන්නේ. තවත් පැත්තකින් ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේ දේශනා කරන්නේ අර අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් වෙලිලා ඉන්නවා කියලා නේද? එතකොට ඒ තණ්හාවෙන් වෙලිලා තණ්හාවෙන් බැඳිලා ඉන්නවා කියලා කියන කාරණේ තමයි මෙතන මේ ජටා කියලා කියන්නේ. අවුල කියලා කියන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ එතකොට දැන් මට මතක් වෙන්නේ දැන් මේ අවුල කියලා දැන් ස්වාමීන් වහන්සේ කිව්ව ආකාරයට කෙටියෙන්ම කිව්වොත් තෘෂ්ණාව. එහෙමයි. තෘෂ්ණාව පිළිබඳව හරි අපූර්ව පරිච්ඡේදයක් තියෙනවා ස්වාමීන් වහන්සේ දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ආයතන විදර්ශනා භාවනා කොටස තුල. ඒ සඳහන් කරනවා රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං. එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති. එහෙම. ඒ වගේම සද්ද තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං. දිගටම විස්තර කරනවා ගන්ධ තණ්හා ලෝකේ, රස තණ්හා ලෝකේ, පොට්ටබ්බ තණ්හා ලෝකේ, ධම්ම තණ්හා ලෝකේ. එතන ධම්ම කියලා කියන අරමුණු. ඒතර ස්වාමීන් වහන්සේ මේ ඇසට පෙනෙන රූප දැක්කට පස්සේ හිතේ තෘෂ්ණාව හට ගැනීම සත්වයාට ප්‍රියභාවයක් ඇති කරනවා. කියන්නේ ප්‍රියමනාප රූපයට ආසාව ඇතිවීම ලෝක සත්වයාට සතුටක්. ශබ්දයක් ඇහුණට පස්සේ තෘෂ්ණාව ඇතිවීම ලෝක සත්වයාට සතුටක්. ගන්ධයක් නිසා ඒ ඇතිවෙන ආස්වාදයේ මුල් කරගෙන තණ්හාව ඇතිවීම ලෝක සත්වයාට සතුටක්. ආහාරයක් පානයක් රස විඳලා භුක්ති විඳලා ඒ ලැබෙන
රස නිසා උපදින තෘෂ්ණාව. රස තෘෂ්ණාව ලෝක සත්‍යයට සතුටක්. ප්‍රිය රූපං සාත රූපං. ප්‍රිය ස්වරූපයෙන් පවතිනවා. යහපත් ස්වරූපයෙන් පවතිනවා. ඒ වගේම කයට පහස දැනුණාට පස්සේ ඒ කයට දැනෙන පහස ලෝක සත්‍යයට සතුටක්. ඒ තෘෂ්ණාව. අරමුණු කල්පනා කර කර අරමුණු වලටම වසඟ වෙවි හිත හිතා ඉන්න එක ලෝක සත්‍යයට සතුටක්. ඇතැම් විට දුක්ඛිත අරමුණක් වෙන්න පුළුවන්. නමුත් දුක්ඛිත අරමුණට පවා ස්වාමීන් වහන්සේ තෘෂ්ණාවෙන් තමයි බැඳිලා ඉන්නේ. දැන් මොකද ඇලීම කියලා කිව්වට පස්සේ ඒකාන්ත වශයෙන් සැප විඳීම විතරක් නෙමෙයි. ඒ ඇලීම කියන කාණේ දුක් විඳීමක් තියෙනවා. දැන් දුක් විඳීමට ස්වාමීන් වහන්සේ ඇලිලා ගිහිල්ලා තමයි අපි ගැටෙන්නේ. ඇලිලා ගිහිල්ලා ගැටෙන ස්වභාවයක් තියෙනවා දුක් විඳීම තුල. නැත්තම් දුකක් හටගන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. එතකොට මෙන්න මේ අවුල ක්‍රියාත්මක වන්නේ පටිච්ච සමුප්පාදයේ තුලනේ. ඒතර පටිච්චසම්පාදයේ ස්වාමීන් වහන්සේ සිරස බවට පත් වෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය කියලා තමයි පටන් ගන්න. එතකොට ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් දැන් පටිච්චසමුප්පාදයේ තුල තියෙනවා කොටස් 12ක්. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා ආදී වශයෙන්. ඒතර ස්වාමීන් වහන්සේ මේ හැම එකකටම ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යා පත්‍යය. අවිද්‍යාව නිසා සංස්කාර, අවිද්‍යාව නිසා හටගත් විඥානයක්, අවිද්‍යාව නිසා හටගත් නාම රූප, අවිද්‍යාව නිසා හටගත් සලආයතන, අවිද්‍යාව නිසා හටගත් විඳීම, අවිද්‍යාව නිසා හටගත් තෘෂ්ණාවක්. දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අවිද්‍යා නීවරණානම් තණ්හා සංයෝජනානම්. අවිද්‍යාවටම වැහිලා ගිහිල්ලා තණ්හාවෙන් බැඳිලා. ඒතර අර අවිද්‍යාවෙන් වැහිලා යාම තමයි තෘෂ්ණාවට අපිව අර මේ කොටු වෙන්නට, හසු වෙන්නට හේතුව වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. අපි ස්වාමීන් වහන්සේ දැන් හේතුඵල ධම අවබෝධ නොවීම. හේතුඵල ධම අවබෝධ නොවීම තුළනේ මේ තෘෂ්ණා දැලට හසු වෙන්නේ. උන්වහන්සේ එක්තරා තැනක පෙන්නනවා ජාලිනී කියන සූත්‍රයේදී තණ්හාව කියලා කියන දැලක් කියනවා. දැන් අපි ඔය දැල කියන වචනේ පාවිච්චි කරනවානේ ඉංග්‍රීසි net කියලා. දැන් අපි කියන්නේ ඉන්ටර්නෙට් කියලා ස්වාමීන් වහන්සේ. අන්තර්ජාලය. තණ්හාව කියලා කියන්නේ දැලක්. තණ්හාව කියන දැලට කොටු වුණාට පස්සේ ඒ දැල කපාගෙන බේරලා යනවා කියන එක ලේසි නෑ ස්වාමීන් වහන්සේ. එතකොට හේතුඵල ධම අවබෝධ නොවීමම තමයි මේ අවිද්‍යාවටත් තෘෂ්ණාවටත් පදනම් බවට පත් වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? එහෙම ස්වාමීන් වහන්සේ. අපි ගියේ වර සාකච්ඡාවලදී සාකච්ඡා කළා ස්වාමීන් වහන්සේ මේ අර ක්‍රීඩාවක් කියලා මේක නේද? කාම ක්‍රීඩාව කියලා කියන්නේ එතකොට. එහෙමයි. එතකොට කෙනෙක් හැම කෙනාම යම් කිසි ක්‍රීඩාවක නිරත වෙලා ඉන්නේ. හැම කෙනාම නිරත වෙලා ඉන්න ක්‍රීඩාව තමයි එතකොට සීල සත්වයම කරන ක්‍රීඩාව තමයි කාම ක්‍රීඩාව කියලා කියන්නේ එතකොට. එහෙමයි. නේද? ඒ කියන්නේ රූපාවචර අරූපාවචර ලෝක හැරුණකොට ස්වාමීන් වහන්සේ. එතකොට ඒ නිසා මේ කෙනෙක් තරඟ කරන්න යම් කිසි පරාජයක් ලබන්න නෙවෙයි. එහෙමයි. එතකොට පරාද වෙන්නත් එයා ඒක අත්හරින්නේ නැහැ. කොහොම හරි ජයග්‍රහණය කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒක හරියට ස්වාමීන් වහන්සේ අපි මේ වගේ දැන් පසුගිය කාල සමය පුරාවටම ගත්තට පස්සේ ශ්‍රී ලංකා අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම පරාදයන් කියන එක ඒකේ තරඟාවලි පරාජයන් පිටම ලැබුවා. ඒ අතරින් පතර ජයග්‍රහණ තිබ්බා. එතකොට දැන් තරඟ බලන අයට ක්‍රිකට් එපා වුණා. ක්‍රිකට් අප්‍රිය වුණා. අපෝ ඉස්සර වගේ නෙමෙයි. ලෝක කුසලාන ගන්න කාලේ මෙහිමද චනත් ජයසූරිය ගැහුවේ මෙහිමයි. කළු විතරණත් එක්ක ආරම්භය ලබා ගත්තේ මෙහිමයි. එතකොට අර්ජුන් රන්තුංග නායකත්වය දුන්නේ මෙහිමයි. අරවින්ද සිල්වා 100 ගැහුවේ මෙහිමයි කියලා කතා කළා. ඒතර ස්වාමීන් වහන්සේ දැන් අර එක දිගටම පරාජයන් ලබනකොට මිනිස්සුන්ට ක්‍රිකට් එපා වුණා. නමුත් ආයිමත් තරඟාවලියක් කෙනෙකුට ස්වාමීන් වහන්සේ මේකවත් මොනව කරගනීද දන්නේ නැහැ කියලා අර කොච්චර පෙරදුරත් ස්වාමීන් වහන්සේ අර නව තරඟාවලිය බලන්නට ලෝක සත්වය කියන අපේ ලාංකිකයන්ගේ හිතේ ලොකු කැමැත්තක් තියෙනවා. එහෙම. ඒ තුළ අභ්‍යන්තරේ යම් කතාවක් තියෙනව නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. කොච්චර පෙරදුනත් ඒ කියන්නේ අතහරින්නේ නැහැ. ආස්වාදේ නිසා. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපි කියන්නේ අර විරහව කියලා කියන තැන වේදනාව යම් කිසි විදිහකින් අපි විඳින්නේ නේද? ගීතවත්ව හරි මොන යම් විදිහකින් හරි විඳවනවනේ. එහෙමයි. එතකොට යම් වේදනාවක් මේක. වේදනාවක් වුණත් විඳ සතුට වෙනවා. ඒ වගේ ස්වභාවයක් තියෙන. ගීත අසමින් සතුට වෙනවා. සතුට වෙනවා ස්වාමීන් වහන්සේ. සාමාන්‍ය කියන්නේ දැන් ප්‍රේමයේ ආහාරය සංගීතයයි කියලා කියනෝනේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ අවුල කියලා කියන එක දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා මුලින්ම මේ ඇත්තටම බන්ධනය කියලා කියන එක දැන් ගත්තොත් එහෙම පටිසම්පාදයට අනුව ස්වාමීන් වහන්සේ යම් ප්‍රමාණයක් එතකොට ඒ විදිහට විග්‍රහ කළා. අපි ගත්තොත් මේ අවසාන ගාථාවෙන් පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ මේ ඊටාම් වැදගත් කාරණයක් මේ තණ්හාව
එතකොට දුරු කරගන්නේ කොහොමද කියලා කියන එක. තණ්හාව එතකොට තණ්හාව දුරු කරගන්නේ කොහොමද? අර සීල සමාධි ප්‍රඥා වඩලා කොහොමද තණ්හාව දුරු කරගන්නේ කියන කාරණේ. එතකොට එතෙන්දී පැහැදිලිනේ දැන් මේ නාමයත් රූපයත් පටිගයත් රූප සංඥාවත් නිර්වශේෂයෙන් නිරුද්ධ වෙනවා කියලා. එහෙමයි. නේද? එතකොට එතෙන්දී තමයි දැන් මේ සත්වෝ කොහොමද දැන් ඇස කොහොමද රූපයට සහ සම්බන්ධ වෙලා තියෙන්නේ? ඒ කියන්නේ ඇසත් රූපයත් අර තණ්හාවෙන් බැඳලා තියෙන්නේ කොහොමද? ඊළඟට කනත් ශබ්දයත් මේ තණ්හාවෙන් බැඳලා තියෙන්නේ කොහොමද? නේද? ඊළඟට නාසයත් ගඳත් මේ තණ්හාවෙන් බැඳලා තියෙන්නේ කොහොමද? ඊළඟට දිවත් රසයත් තණ්හාවත් එක්ක බැඳලා තියෙන්නේ කොහොමද? ඊළඟට ශරීරයත් කයත් ස්පර්ශයත් එක්ක මේ බැඳලා තියෙන්නේ කොහොමද? එහෙමයි. ඊළඟට අරමුණු ඒ විදිහට සිත අරමුණුත් එක්ක කොහොමද බැඳලා තියෙන්නේ? අසේ බැඳලා තියෙනවා කියන වචනේ මතක් වෙනවා. දැන් අපි දෙනවම කතා කරපු දේ තමයි සිබ්බනි සූත්‍රයේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. අර මෙහුම් පාර ගහනවනේ. දැන් රෙදි කැලි දෙකක් එකට එකතු කරලා අපි මේ දෙක මූට්ටු කරන්න මෙහුම් පාරක් ගහනවා. එහෙම ස්වාමීන් වහන්සේ. ඒත් භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ අරමුණු දෙකක් එකට එකතු වෙන්නේ. ඒ කියන්නේ ඇසත් රූපයත් කනත් ශබ්දයත් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ ආයත ඒ කියන්නේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතනයේට මූට්ටු කරලා දෙන්නේ තණ්හා සිබ්බනි. තණ්හාව කියන්නේ මැස්මෙන් ස්වාමීන් වහන්සේ. එහෙම හරි අපූර්වයි. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් මෙතෙන්දි දැන් අර අවිද්‍යාවෙන් වැහිලා තියෙනවා කියලා කිව්වනේ. දැන් පටිච්චසමුපාදයේ පැහැදිලිනේ මේ අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ කියලා නේද? සම්පූර්ණයෙන්ම එතකොට අර කියන බැඳුම් සියල්ලම අවිද්‍යාව කියලා කියන එක නිර්වශේෂයෙන්ම ඒ විදිහට නැති කරාට පස්සේ සියලුම අවුල් සියලුම බැඳීම් කියලා කියනවා ලිහලා යනවා. සියලුම අවුල් නිරවුල් වෙනවා. නිරවුල් වෙනවා. එහෙමයි. සමහර ගැට තියෙනවා ස්වාමීන් වහන්සේ මේ කියන්නේ බැඳලා තියෙන ගැට තියෙනවා එක තැනකින් ලිහුවාට පස්සේ සම්පූර්ණයෙන්ම එක පෙළට ලිහලා යනවා. එහෙමයි. නේද? එහෙමයි. ආන්නේ වගේ තමයි මේ ස්වභාවයත් එතකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට අවසරයි දැන් මෙතන හරි විශේෂ විස්තරයක් කරන මම හොඳට අවධානයෙන් හිටියේ. සම්ස දැන් මෙහිදී අර භාගතුන් වහන්සේ දෙන පිළිතුරේ දෙවන ගාතාව තියෙනවනේ. එහි සඳහන් කරනවනේ යමෙක් තුල රාගයත්, ද්වේෂයත්, මෝහයත් කියලා කියන්නේ නැහැ. එහෙමයි. අවිද්‍යාව කියලා කියනවා. එහෙම ස්වාමීන් වහන්සේ. එහෙනම් මේ මෝහය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අවිද්‍යාවටම තමයි නේ ස්වාමීන් වහන්සේ. අවිද්‍යාවම කියන නමක් නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට විශේෂයෙන්ම දැන් එතකොට රාගය, ද්වේෂය, අවිද්‍යාව කියලා කියනවා. එහෙමයි. එතකොට විශේෂයෙන්ම සතර සතිපට්ඨානෙත් තියෙන ස්වාමීන් වහන්සේ එහෙම නේද? එහෙමයි. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලානේ. නේද? එතකොට විශේෂයෙන්ම තණ්හාව කියලා කියන එක එහෙම නැත්නම් තණ්හාව මෙතන තියෙන ස්වාමීන් වහන්සේ මේ නාමය සහ රූපය කියලා කියන දෙක අතර මේ තියෙන මේ සහසම්බන්ධතාවය ඇති කරන්නේ එතකොට මේ රූප සංඥාවෙන් එතකොට ඒ ගැටීම ඒ සහසම්බන්ධතාවයේ ගැටීම කියලා කියන එක සම්බන්ධ කරන්නේ මේ රූප සංඥාවෙන්. එතෙන්දි පැහැදිලිනේ ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් හිතුවොත් මේ ශබ්දය කියලා කියන එකත් ශබ්ද රූපයක්. එහෙමයි. නේද? එහෙමයි. ගන්ධ කියලා කියන එකත් ගන්ධ රූපයක් එතකොට. ඒ කියන්නේ සතර මහා ධාතුන් මුල් වීමෙන් තමයි මේ ශබ්දයේ ගන්ධය හටගන්නේ. එහෙම. එතකොට දැන් එතකොට රූප 28 සඳහන් වෙනවනේ ඒ ස්වභාවය ස්වාමීන් වහන්සේ. එතකොට මේ අපි සාමාන්‍යයෙන් ඇහෙන් විතරයි මේ රූප බැලීම විතරක් රූප කියලා හිතාගත්තට මේ කනෙන් අසන ශබ්දය සහ ඊළඟට නාසයෙන් ආග්‍රහණය කරන සුවඳ ඊළඟට දිවෙන් බලන රසය ඒ වගේ ස්පර්ශ මේ හැම දෙයක්ම රූප වලට අයිති කියලා කියන එක. ඒ නිසා අපි ගත්ත දැන් අපි දැන් එකට එකතු කරලා මෙහෙම අත්පුඩියක් ගැහුවොත් ස්වාමීන් වහන්සේ ශබ්දයක් නිකුත් වෙනවනේ. එහෙම ස්වාමීන්. ඒතර ඒ අත්පුඩිය නිකුත් වීම කියන්නේ ශබ්දයකින් නිකුත් වුණාට සතර මහා ධාතුන් අතර ඝට්ටනයක් නිසා තමයි ඒ ශබ්දේ නිකුත් වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. ඉතින් බුදුරජාණන්සේ දේශනා කරන්නේ එතකොට හේතුව හොයාගන්නට කියලානේ. එහෙමයි. නේද? එතකොට අපි ගත්තොත් එimhe ශබ්දයක් නැගෙන්න හේතුව එතකොට මහ බුදු රූපයන්ගේම ගැටීම. එහෙමයි. මහ බුදු රූපයන්ගේම ඝෂ්ඨණය කියලා කියන එක. එහෙමයි. එතකොට ඒ ක්‍රියාවලිය නිසා තමයි එතෙන්දි මේ සියලුම දේවල් හඳුන්වන්නේ රූප සංඥාව කියලා. එහෙමයි. පටිගං රූප සංඥාච නේද? ඒ ගැටීම ඇති කරන්නේ මේ රූප සංඥා කියලා කියන සංඥාව. එහෙමයි. ඊළඟට මේ සියල්ල නිරවුල් කරගන්නට පැහැදිලිව බුදුරජාණන් දේශනා කළේ සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤා. එහෙමයි. මෙතන විශේෂණ පදයක් තියෙනවා දැන් සීලේ පතිට්ඨාය කියලා කියන්නේ සීලක පිහිටනවා කියන එකනේ. හැබැයි සීලක පිහිටන්නේ නරෝසපඤ්ඤෝ. එහෙමයි.
ප්‍රඥාවන්ත කෙනා. ඒ කියන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනා නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මස්. එහෙමයි. එතකොට සාමාන්‍ය කෙනෙක් එතකොට නෙවෙයි සීල් සමාදන් වෙන්නේ සීල් සමාදන් වෙලා සීලයක් ආරක්ෂා කරගන්න උත්සාහ කරන්නේ එතකොට යම්කිසි ප්‍රඥාවක් සම්මාදිට්ඨිය උදා කරගත්ත කෙනෙක්. ඒක නිසා දැන් සාමාන්‍යයෙන් සීලේ පතිට්ඨාය කියන එක අපි ගත්තොත් එහෙම දැන් අන්‍යාගමික ජාතික පිරිස් අතර පවා ස්වාමීන් වහන්සේ සීලයක් කියලා එකක් තියෙනවා. එහෙම සම්මස්. අන්‍යාගමික තාපසවරුන් තුල ස්වාමීන් වහන්සේ සීලයක් තිබෙනවා. යම්කිසි සංවරයක් තිබෙනවා ස්වාමීන් වහන්සේ. විනයක් තියෙනවා. විනයක් තිබෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් මෙතන සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝනේ. එහෙම සම්මස්. ඒතර ප්‍රඥාවන්ත මිනිස්සයා තමයි සීලයක පිහිටන්නේ. ඒතර එතන ප්‍රඥාවන්ත මිනිස්සයා කියලා කියන්නේ බුදුරජාණන්සේගේ දහමට අනුව සම්මාදිට්ඨියට පැමිණි පුද්ගලයා නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මස්. එතකොට සම්මාදිට්ඨිය කියලා කෙනෙකුට අර චතුස්සත්‍ය සම්මාදිට්ඨියට පැමිණිය යුතුයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණිය යුතුයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒතකොට ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨියෙන් එළියට ගිහිල්ලා සම්මාදිට්ඨියෙන් ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය ඉක්මවා ගිහිල්ලා චතුස්සත්‍ය සම්මාදිට්ඨිය හේවත් ලෝකෝත්තර සම්මාදිට්ඨියට එළඹීමක් සිද්ධ වෙන්න ඕන. එහෙමයි. නේ ස්වාමීන් එහෙමයි. ඉතින් ඒ සීලය බුදුරජාණන් දේශනා කළානේ සීලය කියලා කියන කොටස් හතරකට ප්‍රධාන වශයෙන් නේ ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් දේශනා කළා මුලින්ම එතකොට දේශනා කළේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. එහෙමයි. නේද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් මේක ආරම්භ වෙන්න හේතුව තමයි ස්වාමීන් වහන්සේ දැන් අර මම මුලිනුත් මතක් කරලා තියෙනවා මේ ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ එතකොට මෝක්ෂයට ප්‍රාප්ත වීම කියලා එතකොට. එහෙමයි. නිවනට එළඹෙන සුළුයි කියලා කියනවා. නිවන් මගට මුල්වන කියලා කියන එක. එතකොට ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවෘත වෙනවා කෙනෙක්. එහෙමයි. ඒතර අපි ගත්තොත් එහෙනම් භික්ෂුන් වහන්සේලාම පමණක් නෙවෙයි එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට අදාළ වෙන්නේ. එහෙමද? එතන මේ වචනේ ගත්තට පස්සේ දැන් නිවන් මාගේ හික්මෙන්නේ පැවිදි ශ්‍රාවකයෝ විතරක් නෙවෙයි. ශ්‍රාවකයෝ විතරක් නෙවෙයි. ඉහි ශ්‍රාවකයෝ තමයි බහුල වෙන්නේ. පැවිදි ශ්‍රාවකයෝ අල්පයි. එහෙම සමහර. ඒතර ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවෘත වෙන්නට ඕනේ නේද? එහෙමයි. ඊළඟට ප්‍රත්‍යසංවිත සීලයෙන් සංවෘත වෙන්නට ඕනේ. අපි ඊළඟට අපි ටිකක් ප්‍රත්‍යසන්නිස්ත සීලය කියන එක චුට්ටක් සරලව හරි කතා කරන්න වඩනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් අපි ගත්තොත් එහෙම කෙනෙක් විශේෂයෙන්ම පංචශීලයේ සමාදන් වෙන එක අපි ගත්තොත් එහෙම මුලින්ම පංචශීලයේ සමාදන් වෙලා ඊළඟට අපි ගත්තොත් එහෙම පෝසතාෂ්ටාංග සීලය ඊළඟට නවාංග පෝසත සීලය ගිහි දස සීලය ඊළඟට සාමණේර දස සීලය උපසම්පදා සීලය මේ සීලයෙන් සංවෘත වීම තමයි එතකොට මුලින්ම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ එතකොට. ඒතර ප්‍රත්‍යසන්නිස්ත සීලය කියලා කියන්නේ අපි එදිනදා පරිහරණය කරන මෙවලම් බඩු භාණ්ඩ ගැන සිහිනුවණින් යුක්තව පරිහරණය කිරීම. ඒ ප්‍රත්‍යතරත් ප්‍රධාන ප්‍රත්‍යහතර හැටියට බුදුරජාණන් දේශනා කළේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පත්ති කියලා කියන හතර ප්‍රධාන වශයෙන් වික්ෂුන් වහන්සේලාට ඒ වගේම තමයි ගිහි අයටත් ඒ හතරම අදාළයි. ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් දැන් පැවිදි ජීවිතයේදී නම් ප්‍රත්‍යවේක්ෂාව කියලා එකක් තියෙනවානේ. එහෙම ස්වාමීන්. චීවර ප්‍රත්‍යවේක්ෂාව, පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව, සේනාසන ප්‍රත්‍යවේක්ෂාව සහ බේසජ්‍ය ප්‍රත්‍යවේක්ෂාව කියලා. ඒතර එහි පටන් ගන්නෙම පටිසංකා යෝනිසෝ. නුවණින් කල්පනා කරලා සිවුරු පොරෝඩවා. නුවණින් කල්පනා කරලා දානි වළඳනවා. නුවණින් කල්පනා කරලා සෙනසුන පරිහරණය කරනවා. නුවණින් කල්පනා කරලා බෙහෙත් හේත් ඖෂධ ලබා ගන්නවා. ඒතර ගිහි අයත් මේක නුවණින් කල්පනා කරලා කළ යුතු නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් අපි කියනවනේ දැන් අර ඉස්සෙල්ලාම කෙලස් තවන වීර්යය ඇති කරගන්න කෙනා ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ කියලා නේද? කෙලස් තවන වීර්යය ඇති කරගත්තට පස්සේ එයා ඇති කරගන්න දෙයක් තමයි මේ සතිමා සිහිය කියලා කියන එක. එතකොට කෙනෙක් සිහිය කියලා කියන එක දියුණු කරනවා නම් ඒ කෙනා අර එදිනෙදා කරන ඒ සියලුම කටයුතු වලට හිත යොමු කිරීමක් සිදු කරන්නට ඕන. එහෙමයි. නේද? ඒ හිත යොමු කරනකොට ඊටාම වැදගත් දෙයක් තමයි මේ විශේෂයෙන්ම සමාධිය ගොඩනගා ගන්නට ඊටාම වැදගත් දෙයක් තමයි එදිනෙදා ඒ සිදු කරන හැම ක්‍රියාවලියක් තුළම සිහිය පිහිටවා ගන්න එක. ඒ කියන්නේ ඒ සිහිය පිහිටවා ගැනීමටත් මේ ප්‍රත්‍යසන්නිත සීලය කියලා කියන එක ඊටාම වැදගත්. එහෙමයි. නේ සම්මත. ඒ කියන්නේ සමාධිය උපදවා ගැනීමට ප්‍රත්‍යසන්නිත සීලය එතකොට උපනිශ්‍රය වෙනවා කියලා කියන එක කියන්නේ. එතන සංවරයක් නේ තියෙන්නේ. සංවරයක් නේ තියෙන්නේ. ඒ කියන්නේ එතන ලොකු සංයමයක් ඇති වෙනවනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කටයුත්තක් කරනකොට උදේ
උදේ ඉඳලා උදෑසන ඉඳලා සවස් භාගය වෙනකන් පරිහරණය කරපු දේවල් අඩුම ගානේ මේ කාලා බීලා කාපු බීපේවත් සමහරලාට අමතකයිනේ. එහෙමයි. නේ සම. ඒ තරම් වැඩ කටයුතු. ඒ තරම් වැඩ කටයුතුනේ. ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම ආහාරයක් ගත්තොත් එහෙම ඒ ආහාරය සකස් කරගන්නට අපි කියන ව්‍යංජනයක් සකස් කරගත්තොත් ඒ ව්‍යංජනයක් රසවත් කරගන්නට ඒකට දාලා තියෙන පහේ ටික නේද? එතකොට මේ පහේ ටික මොනවද කියලා අපි හොයන්න උත්සාහ කරන්නේ නැහනේ. ව්‍යංජනේ රස බලනවා මිස ව්‍යංජනේ එතකොට ඒ සාමාන්‍ය ආහාරය ගන්න කෙනා ඒ ආහාරයට එකතු කරගන්න ඒ ව්‍යංජනයට එකතු කරගන්න පහේ ටික මොනවද කියලා හොයන්නේ නැහැ. එහෙම. සමහරවිට දැන් ওই ආහාර ගැන රස ගැන කියනකොට මට මතක් වුණා දැන් අපි දානමය පින්කම් වලට ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ මහා සංඝරත්නයේ මේ අධ්‍යක්ෂකීම් ඇති. සමීපම කුළුපග දායකයන් අහන දෙයක් තමයි හාන්දුවේ රසට තියෙනවද? මමයි හැදුවේ කියලා අහනවා. එතකොට දැන් අපිනුත් අහනවා ස්වාමීන් වහන්සේ ඉතින් ඔහොම දාන වලට වැඩි ඊට පස්සේ. ඒතර මම එහිදී දෙන පිළිතුර තමයි ස්වාමීන් වහන්සේ දැන් මම රස නැහැ කියලා කිව්වොත් හිත රිදෙනවා. රසයි කියලා කිව්වොත් මම ඒ දාණයට නියම දේ කළා වෙන්නේ නැහැ. දැන් බුද්ධ දේශනාවේ තියෙන ස්වාමීන් වහන්සේ දායක පින්නතුන් පිරිනමන දාණය කෙලස් වගුරුවමින් රසායි කී භුක්ති විඳිනවා නම් දායක පින්නතුන්ට ඒක මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ කියනවා. ඒතර මම එයාට කියන්නේ සමීපමයින්ට කියලා දෙන දෙයක් තමයි මම රසායි කියලා මේක භුක්ති විඳොත් මම රසායි කියලා කිව්වොත් ඔයගොල්ලෝ සතුටු වෙයි. නමුත් පින අඩු වෙනවා. ඔයගොල්ලෝ පින් රැස් කරගන්න දානේ දෙන්නේ. ඔයගොල්ලෝ ඊටමත් යහපත් අයුරින් උසස් අයුරින් දානේ සකස් කරලා තිබෙනවා. ඒක රසයිද නැද්ද කියන එක භුක්ති විඳින මම දන්නවා. ඉතින් යහපත් අයුරින් සකස් කරලා තියෙනවා කියනකොට ඒගොල්ලන්ට තේරෙනවනේ. ඒක සමීපමයිට මේක කියලා දෙන්න පුළුවන්. අනිත් අයට ඉතින් නැත්නම් මේක රසයි කියලා කියන්න වෙනවා. නැත්නම් හාමුදුරු රස නැද්ද කොහෙද මොකවත් නොකිය හිටියයි කියලා කියයි. එහෙමයි. හොඳට දාන ටික පිළිල කරලා තියෙනවා. එහෙමයි. නේද? එහෙමයි සෝනාස්. එතකොට ඒකේ ප්‍රණීත බවක් තියෙනවා එතකොට. ඉතින් බුදුරජාණන් දේශනා කළානේ මේ හැම දෙයකමත් ඇත්තටම මේ විශේෂයෙන්ම මේ රසයක් කියලා කියන දෙයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ආස්වාදයක් තියෙනවා කියලා. එහෙමයි. නේද? එහෙමයි. ඉතින් ඒ ආස්වාදයේ දැනෙන ආකාරයෙන් ඒ දේ සකස් කළ යුතුයි. දැන් මම මතක් කරේ ස්වාමීන් වහන්සේ අර ව්‍යංජනයක් කියනකොට. එතකොට සාමාන්‍යයෙන් ව්‍යංජනයක් සකස් කරනකොට සූප වේදියෙක් ගත්තොත් සූප වේදියා දන්නවා මේ ව්‍යංජනය සකස් කරන්න මේ දේවල් දැම්මා කියලා. එහෙමයි. ආන්න ඒ වගේ භාවනා කරන කෙනෙකුත් එදිනෙදා කරන දේවල් අර ව්‍යංජනේ ප්‍රණීත කරන ගන්නට එකතු කරගත්ත දේවල් වගේ එකින් එක දැන් මේ මූණ සෝදා ගැනීම සඳහා එහෙම නැත්නම් මුව දතකට මැද ගැනීම සඳහා මේ දේවල් කරනවා කියලා ඒ අපි පරිහරණය කරන දේවල් ඒ අනුව මෙනෙහි කරන්නට ඕනේ. ඒ කියන්නේ සිහියෙන් යුක්තව මෙනෙහි කරන්නට ඕනේ. ඒ මෙනෙහි කිරීම සමාධිය වඩා ගැනීමට ලොකු රුකුලක් බවට පත් වෙනවා. එහෙමයි. ඒ නිසා විශේෂයෙන්ම ඇඳුම් පැළඳුම් ඇඳීමේදී නේද? ඊළඟට නිවස පරිහරණය කිරීමේදී ඒ වගේම ආහාර අනුභවයේදී සහ බෙහෙත් හේත් ලබා ගැනීමේදී ඔය කියන හතරේදී විශේෂයෙන්ම සිහින් නුවණින් ඒ ප්‍රත්‍ය අනුභව කළ යුතුයි කියලා ප්‍රත්‍ය ඒ විදිහට තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතුයි කියලා බුදුරජාණන් දේශනා කළා. ඒක සීලයට අයිති ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් පෙර මේ භාවනා කරපු උතුම් ස්වාමීන් වහන්සේලා ගතපච්චාවත කියලා එකක් කරලා තියෙනවා. එහෙම ස්වාමීන් වහන්සේ. ගතපච්චාවත කියන්නේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ස්වාමීන් වහන්සේ මුඛේ වතුර පුරවගෙන යනවා. එහෙම ස්වාමීන් වහන්සේ. ඒතර මගදී ස්වාමීන් වහන්සේ දැන් දානේ කියන්නේ පිණ්ඩපාතේ වඩින භික්ෂුවට දානේ බෙදනායක මූණ දිහා බලන්න බෑ. දානේ බෙදනාය සමග දෙබස් හුමාරු කරගන්න බෑ. නිහඬව තුෂ්ණිම්බූත භාවයෙන් යුක්තව සතිපට්ඨාන යුක්තව පිණ්ඩපාත ගිහිල්ලා පැමිණීමක් තමයි තිබෙන්නේ. ඇවිල්ලා සිහියෙන් යුක්තව දාන වැළඳීම. ඒතර ගතපච්චාවත සමාදන් වෙන ඇතැම් භික්ෂුන් වහන්සේලා මුඛේ වතුර පුරවගෙන යනවා කතාබස් කරන්නේ නැහැ. ඒතර තමන් ඉන්න කුටියෙන් පිණ්ඩපාතේ තියෙන ග්‍රාමයට වඩිනකොට සිහියෙන් යනවා. සිහියෙන් ගිහිල්ලා යම් තැනකදී ස්වාමීන් වහන්සේ සිහිය මග හැරුණා. එහෙමයි. සිහිය මග හැරුණොත් ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා කියනවා මම සිහියෙන් ආයේ මෙතනට වෙනකම් මගේ සිහිය නැති වුණේ කොතන ඉඳලාද? ආපහු එතනට යනවා කියනවා ස්වාමීන් වහන්සේ. ඇතැම් දවස්වල ස්වාමීන් වහන්සේ දානේ ඒ කියන්නේ පිණ්ඩපාතේ නැති වෙනවා කියනවා. සිහිය පිහිටවන්න යාම නිසා එවැනි කැපකිරීමක් කරපු නිසා තමයි රහතන් වහන්සේලා විහිුණේ නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. අපි ගත්තොත් එහෙම දැන් ඊළඟ කාරණය දැන් ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ප්‍රත්‍ය සම්නිස්සිත සීලය, ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය.
වර්තමානයේ තුල මරු පහරක් ස්වාමීන් වහන්සේ. දැන් මේ අලුත් දැන් ඉලෙක්ට්‍රොනික මෙවලම් නිසා ඉන්ද්‍රිය සංවරයට තමයි ලොකුම මරු පහර වැදිලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. අපි ඒ ගැන කතා කළ යුතුයි ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට මේ ආයතන කියලා කියන්නේ අභ්‍යන්තර ආයතන. අභ්‍යන්තර ආයතන බාහිර ආයතනත් එක්ක කරන මේ ගනුදෙනුව නිසා තමයි එතකොට අපි ගත්තොත් එහෙම ඒ ගනුදෙනුව හරියට සිද්ධ වුනේ නැති නිසා තමයි මේ අවුලටපත් වෙලා තියෙන්නේ එතකොට. එතකොට එතෙන්දී ඉන්ද්‍රිය කියලා කියන එක ඉතාම වැදගත් නේද? ඇස රූපත් එක්ක ඊළඟට කන ශබ්දත් එක්ක මේ සිද්ධ වෙන මේ ගනුදෙනුව ගැන බොහොම අවධානයෙන් සිටිය යුතුයි කියලා කියන එක තමයි මෙතෙන්දී බුදුරජාණන් දේශනා කළේ නේ ස්වාමීන් වහන්සේ. දැන් ඒ කියන්නේ දැන් මනාප අරමුණත් හිත වෙලඳ ගන්නවා. එහෙමයි. අමනාප අරමුණත් හිත වෙලඳ ගන්නවා. එහෙමයි. ඒතර මනාප අමනාප කියන අරමුණු ඇති වෙනකොට ඒ දෙකටම හසු නොවි ඉන්න ඉන්ද්‍රිය සංවර කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. දැන් අපි හිතමුකෝ අපිට කැමති කෙනා දැක්කට පස්සේ අපි කියනවා කියලා වෙලා අපි සාමාන්‍යයෙන් අපිට ලොකු සතුටක් ඇති වෙනවා. අරයත් එනවා. අපිට හටගන්නේ දුම්නස. ඒතකොට මේ සොම්නස දුම්නස කියන දෙකටම හසු නොවි ඉන්න සිහිය පවත්වන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එනේ මේ ඉන්ද්‍රිය සංවරය කියන එක අපි මේ උඩින් පල්ලෙන් කතා කරන විදිහ එකක් නෙමෙයි. මහා ගැඹුරක් තියෙන එකක් නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තටම එතින්දී අර ඉන්ද්‍රිය සංවරයේ තුලිනුත් යන්නේ සමාධියටමයි. එහෙමයි. නේද? ඉන්ද්‍රිය සංවර සීලෙන් ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන එකත් උච්චතම අවස්ථාවටපත් වුණාට පස්සේ ආපහු ඒක උපනිශ්‍රය වෙනවා ආපහු සමාධියට. එහෙමයි. නේද? ඒ කියන්නේ මේ හැම එකකින්ම හිත තමයි වැඩෙන්නේ. වැඩෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට හිත සමාධිමත් බවට පත් කර ගැනීම සඳහා ඉන්ද්‍රිය කියලා කියන එක පරිහරණය කළ යුතුයි කියන එක තමයි එතෙන්දී දේශනා කළේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊට අපි හතරවෙනි කාරණේ සීලයට අදාළව. ඒතර අපි කතා කළා ප්‍රාතිමොක්ෂ සංවර සීලය, ප්‍රත්‍යසන්නිස්ථ සීලය, ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය සහ ආජීව පාරිශුද්ධ සීලය. එහෙම ස්වාමීන් වහන්සේ. සතර සීල නිසා සතර සංවර සීලය කියලා නිකන් කියන්නේ. එහෙමයි. ඒතර ආජීව පාරිශුද්ධ සීලය ගැන ස්වාමීන් වහන්සේ අපි කෙටියෙන් හරි කතා කරන එක වටිනවා. එහෙමයි. දැන් අපි විශේෂයෙන්ම සම්මා ආජීව කියලා කොටසක් තියෙනවනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. එහෙමයි. එතකොට ඒ ආජීවය කියලා කියන එක අපි යහපත් දිවිපැවැත්ම කියලා කියන එක. යහපත් දිවිපැවැත්ම කියලා කියනකොට විශේෂයෙන්ම මේ කයින් වන වැරදි අඩුපාඩුකම් නේද? එහෙමයි. ප්‍රාණඝාතයෙන් තොර වෙලා, සොරකමෙන් තොර වෙලා, කාමීත්‍යාචාරයෙන් තොර වෙලා යම් කිසි කෙනෙක් ජීවිකාව පවත්වනවා නම් ඒ වගේම තවත් පැත්තකින් ගත්තොත් එහෙම වැරදි වෙළඳාම් තියෙනවා. නේද? වැරදි වෙළඳාම් තියෙන. ඒ වැරදි වෙළඳාම් වලින් ජීවිකාව පවත්වන්නේ නැත්තම් එහෙම නැත්තම් අනුන්ගේ දේවල් ඒ විදිහට අනිත් අයට අයිති දේවල් ඒ විදිහට සොරසිතින් පැහැර අරගෙන තමන්ගේ ජීවත් වීම පවත්වනවා නම් ඒක නොකොට යුතුයි කියලා බුදුරජාණන් දේශනා කළා. ඒක හිතේ සංවර භාවයට එහෙම නැත්තම් අර හිතේ සමාධිය දුර්වල කරන්නට ඒක හේතුවක් වෙනවා කියලා දේශනා කළේ. එතකොට ඒ කියන්නේ හිතේ වික්ෂිප්ත භාවය එහෙමයි. ඇති වෙන්න හේතුවක් වෙනවා. එහෙම ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එතෙන්දි සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ හිතේ වික්ෂිප්ත භාවයක් නේ. ඒ කියන්නේ නොසන්සුන් බවක් නැති වෙන්නේ. එහෙමයි. සම්පූර්ණයෙන්ම සංසුන් බව දුරු කරන දෙයක් තමයි එතකොට ආජීවය කියලා කියන එක, තමන්ගේ ජීවිකාව කියලා කියන එක අධාර්මිකව පැවැත්වීම. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඊට එතකොට දැන් මෙතන සඳහන් කරනවා දැන් සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා නරෝසපඤ්ඤෝ ඒ වගේම මේ සඳහන් කරනවා සීලේ පතිට්ඨාය ප්‍රඥාවන්ත කෙනා සම්මාදිට්ඨි ලාභියා සිල්වතෙක් බවට පත් වෙනවා. සීලේ පිහිටනවා. සීලේ පිහිටා චිත්තං පඤ්ඤංච භාවය. සිත වඩයි ප්‍රඥාව වඩයි. ඒතර සිත වඩන්න කලින් ප්‍රඥාව වඩන්න කලින් කියන්නේ බණ භාවනාවට නැඹුරු වෙන්න කලින් සමාධිත්‍යයෙන් යුක්තව සීලයක පිහිටා සිටිය යුතුයි නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ කියන සීලය බුදුරජාණන් දේශනා කොට වදාළ මේ සිල් හතර වඩනකොට සමාධිය වැඩෙනවා. සිල් හතර සමාදන් වෙලා සිල් හතර ආරක්ෂා කරොත් විශේෂයෙන්ම මේ සමාධිය කියලා කියන එක වැඩෙනවා. එහෙමයි. ඒ සමාධිය වැඩෙනකොටත් දැන් බුදුරජාණන් දේශනා කරන්නේ මෙතන දැන් සමාධිය කියලා කියන්නේ මොකක්ද කියන එක. අපි නිරන්තරයෙන්ම සිහිපත් කරන දෙයක් තමයි සමාධියේ අවස්ථා. කියන්නේ සම්මා සමාධිය කියලා කියනකොට. සම්මා සමාධිය කියලා කියනකොට අයිති වෙන්නේ අපි දන්නවනේ රූප ධානය 4 සහ අරූප ධානය 4නේ. එහෙමයි. සමාධියට අයිති වෙන්නේ. එහෙමයි. නේද? ඒ සමාධියේ අවස්ථා තියෙනවනේ. පරිකර්ම සමාධිය, උපචාර සමාධිය සහ අර්පණා සමාධිය කියලා. එහෙමයි. සමාධියේ අවස්ථා. එහෙමයි. එතකොට ඒ අවස්ථාව පිළිබඳව අපේ දැනුවත් භාවයක් අවබෝධයක් අපිට
සමාධිය පිළිබඳව තියෙන්නට ඕන. එහෙමයි. නේ ස්වාමීනි. එහෙමයි. ඒතර සන්නවාස දැන් සමාධියේ පිහිටියොත් තමයි දැන් මට මතක් වෙනවා පරිනිබ්බාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ වරින් වර නැවත නැවත යලි යලි භික්ෂූන්ව දැනුවත් කරනවා සීල පරිභාවිතෝ සමාධි මහත්ඵල හෝති මහනිසංසා. සීලෙන් වඩන ලද සමාධිය මහත්ඵලයි මහනිසංසයි. සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහත්ඵල හෝති මහනිසංසා. සමාධියෙන් වඩන ලද ප්‍රඥා මහත්ඵලයි මහනිසංසයි. පඤ්ඤා පරිභාවිතෝ චිත්තං සම්මදේව ආසවේහි චිත්තං විමුච්ඡති. සමාධියෙන් වඩන ලද සිත තමයි කියනවා මන කියන්නේ ප්‍රඥාවෙන් වඩන ලද සිත තමයි කියන මනාකොට කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ දැන් සමාධියේ වැඩි යුත්තේ සමාධිය වැඩි යුත්තේ දැන් සාමාන්‍ය සමාධිය වඩන ලෙඩ රෝග අඩු කරගන්න. ඒ වගේම ලස්සන වෙන්න හිතාගෙන. එදිනදා ප්‍රශ්නවලට මුහුණ දෙන්න හොඳ මානසික ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීම පිණිස. දැන් මේ හැම දෙයකටම වඩා ස්වාමීන් වහන්සේ මේ හැම එකක්ම ඉක්මවා ගිය කාරණයක් තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. සමාධි පරිභාවිතෝ පඤ්ඤා. සමාධියෙන් වඩන්න කියන ප්‍රඥාව. කොමකටද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. රාග දේශ මොහ දුරු කරගන්න. ත්‍රිසවනස සමාධිය වැඩි යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නේ. එහෙම සම්මාස. එතකොට ඇත්තටම ඒ ආනිසංස ගැන කියනකොට ආනිසංස විය යුත්තේ ලෞකික ආනිසංසයක් නෙවෙයි. එතකොට ලෝකෝත්තර ආනිසංසයක්. එහෙමයි. නේ සම්මාස. එහෙමයි. ඒ එතකොට අපි ගත්තොත් එහෙම මේ මොහොතේම සීලේ උච්චතම අවස්ථාවට ගිහිල්ලා ඒ මොහොතේම සමාධියටත්පත් වෙලා ඒ මොහොතේම කෙලස් තැවීම සිද්ධ කරන්නත් ඕනේ. එහෙමයි. ඒ කියන්නේ කෙලස් තැවීම සඳහා සුදුසු විදර්ශනා නුවණක් එතෙන්ද වැඩෙන්නටත් ඕනේ. එහෙමයි. ඒක සමාධිය වඩා ගැනීම සඳහා බුදුරජාණන් දේශනා කළානේ විශේෂයෙන්ම භාවනා 40ක් නේද? සමත 40 කර්මස්ථානවල සමත භාවනාවටයි තියෙන්නේ. නීවරණ සම්පූර්ණයෙන්ම නීවරණ යටපත් කරලා තදංග වශයෙන් සහ වික්කම්මන වශයෙන් යටපත් කරලා සමාධිය වඩා ගන්නවා. ඊළඟට විදර්ශනා ප්‍රඥාවෙන් සමුච්ඡේද වශයෙන්ම අර කියන සියලුම අවුල් තණ්හාව නැමැති අවුල සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඒ කියන්නේ සමාධියේ පිහිටා ප්‍රඥාව මෝරණකොට සම්මත. එතකොට අපි දන්න ඕනේ දැන් අර තරුණ අවස්ථාවේදී විදර්ශනාවක් තියෙනවනේ නේද? ඒ වගේම උච්චතම අවස්ථාවටපත් වෙච්ච විදියට සමාධියකුත් තියෙනවා ප්‍රඥාවකුත් තියෙනවා. එහෙමයි. ඒ ප්‍රඥාව තමයි එතකොට ටිකෙන් ටික වර්ධනය කරගන්නට අවශ්‍යයි කියලා බුදුරජාණන් දේශනා කරේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට දැන් මේ සීලයක පිහිටන ඥානවන්ත මිනිස්සයා ඒ සීලයක පිහිටා තමන්ගේ සිත නම් වූ සමාධිය වඩනකොට ප්‍රඥාව වඩනකොට මෙන්න මේ කාරණා ටික අනිවාර්යයි. එහෙමයි. ආතාපි නිපකෝ. ආතාපි කියන එක ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් අපි සරලව ගත්තොත් කෙලෙස් තවන වීර්යය. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් තවනවා කියනකොට ස්වාමීන් වහන්සේ දැන් බත් බඳින්න අපි කෙසෙල් කොලේ තවනවනේ. දැන් අමු කෙසෙල් කොලයක් ගත්තොත් ස්වාමීන් වහන්සේ ඒක නමන්න බෑ පුහුරනවා. හිතත් එහෙමයි ස්වාමීන් වහන්සේ. හිත තවන්න ඕනේ. හිත තවනකොට තමයි හිතේ තියෙන දරදඬුකම් නැති වෙලා හිත කුසලයට නම්‍යශීලී එකක් බවට පත් වෙන්නේ. කෙසෙල් කොලේ තවලා බත් මුලක් බඳින්නට කර්මන්නේ කරනවා වගේ. ඒතර ස්වාමීන් වහන්සේ හිතත් ස්වාමීන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට අවශ්‍ය විදිහට පදම් කරන්න ඕනේ. මේ පදම් කිරීමේදී ආතාපි ඒ හිතේ උපදින්නා වූ ආසාවන් තැවීම ඒ හිතේ ඇතිවෙන ආසාවන් අඳුනාගෙන දුරු කිරීම තමයි මෙතන නේ ස්වාමීන් වහන්සේ මේ ආතාපි කියන වචනයෙන් යෙදෙන්නේ. එහෙම සම්මත. දැන් අපි ඔකට උදාහරණයක් ගත්තොත් ස්වාමීන් වහන්සේ මතක් කළා වගේම අපි ගත්තොත් එහෙම ගල්වඩුවෙක් ඒ ගල්වඩුවාට අවශ්‍ය කරන නිර්මාණය සිද්ධ කරන්නට යම් කිසි විදියකින් පුංචි ගල් කොටස් තමයි ඉවත් කරන්නේ. එහෙමයි. අපි හිතන්නේ සාමාන්‍යයෙන් ඔය ඒ ගල් ඉවත් කරනකොට අපි කරන යම් කිසි ස්පර්ශයකදී එහෙම නැත්නම් ඝට්ටනයක් කරාම තමයි යම් කිසි කොටසක් ඉවත් වෙලා යන්නේ. එහෙමයි. එතකොට ඇති වෙන්නේ ඇත්තටම මේ තැවීමක් කියලා කියන එක. ලී වඩුවෙක් යම් කිසි විදිහකින් යත්තකින් ගන්නකොට හරි එහෙම නැත්නම් ඒ ආයුධයකින් යම් කිසි විදිහකින් Tamanට අවශ්‍ය විදිහට රවුමට හරි නේද? යම් කිසි විදිහකින් අවශ්‍ය හැඩේ ගන්නට යම් කිසි ක්‍රියාවක් සිදු කරනවා. අපි හිතන්නේ අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ මේ පුංචි කොටසක් හරි ලොකු කොටසක් හරි මේ ඒ විතර ඉවත් වුණා කියලා. නමුත් ඒ කැපෙන කොටසේදී ඒ භාවිතා කරන තියුණු ආයුධයෙන් වෙන්නේ
යම්කිසි තැවීමක් සිද්ධ කරලා තමයි ඒක ඉවත් කරන්නේ. එහෙමයි. ඒ වගේ සෑම අවස්ථාවකදීම යම්කිසි නිර්මාණයක් කරගන්නකොට ඒ නිර්මාණය Tamanට ඕන විදිහට කරගන්න නම් යම්කිසි මුලින්ම යම්කිසි තැවීමක් සිද්ධ කරන්න වෙනවා. එහෙමයි. ඒ තැවීම තමයි බුදුරජාණන් දේශනා කළේ මේ ආතාපි කියලා. එතකොට අපේ හිතේ එහෙමයි. හිතත් Tamanට ඕන විදිහට එහෙමයි. එහෙමයි. හිතට ආසාව එනකොට ආසාවට යටපත් නොවි කුසලයේ තුලින් ආසාව යටපත් කරන්න ඕනේ. එහෙම ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට යම් කිසි විදිහකින් ඇත්තටම මේ තණ්හාවෙන් බැඳිලානේ තියෙන්නේ එතකොට. නේද? තණ්හාවෙන් බැඳිලා තියෙන එකත් ලිහා ගන්නකොට ඒ අවුල ලිහා ගන්නකොට තණ්හාව අපි කියන්නේ මේ ගලවනවා කියලා. තවත් පැත්තකින් කියනවනේ මේ කෙලස් කපනවා කියලා ස්වාමීන් වහන්සේ අවස්ථාව. කෙලස් කැපීමයි මේ මාර්ගයෙන් සිද්ධ වෙන්නේ කියලා කියනවනේ එතකොට. මාර්ග අවස්ථාවේදී කෙලස් කැපීම කියලා කියන්නේ එතකොට මේ විශේෂයෙන්ම මේ තවන අවස්ථාව. ආතාපි කියන එකම තමයි. ආතාපි කියන එක තමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒතර ස්වාමීන් වහන්සේ ආතාපි නිපකෝ. එහෙමයි. දැන් නිපක කියන වචනේ කරණීයමෙත් සූත්‍රෙත් යෙදෙනවා. එහෙමයි. නිපකෝච කියලා කියනවනේ. ඒතර නිපක කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි සාමාන්‍ය නිපක කියන වචනයට දෙන සරල සිංහල අදහස තමයි පරිවර්තනයේදී තැනට සුදුසු නුවණ කියන එක. නුවණ කියන එක. නමුත් තැනට සුදුසු නුවණ අවශ්‍ය වෙන්නේ කොතනදීද කුමකටද කියලා දැනගන්න එපා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. අපි ගත්තොත් සිල්වත් වෙන කෙනෙකුට තැනට සුදුසු නුවණ අවශ්‍ය වෙන්නේ කුමන කාරණයකදීද මගේ සිල්පද බිඳෙන්නේ. එහෙම. කුමන කාරණයකදීද මම අසංවර වෙන්නේ. කුමන කාරණයකදීද මගේ හිත නොමග යන්නේ කියන තැනදී ස්වාමීන් වහන්සේ නුවණ යොදවන්න එපා. නුවණ නැත්නම් මොකවත් කරන්න බෑ. ඒතර සමාධිය වඩන කෙනාට තියෙන ලොකුම හානිය තමයි මූලික වශයෙන් පංච නීවරණ. ඒතර පංච නීවරණ අඳුන ගන්න ඕනේ. මගේ බලවත් කාමච්ඡන්දේද? කාම ආසාව බලවත්ද? ඝට්ටණය, ගැටීම, ව්‍යාපාදේ බලවත්ද? කම්මැලිකම, නිදිමත, අලසකම බලවත්ද? චිත්ත වික්ෂේපේ බලවත්ද? පසුතැවීම බලවත්ද? විචිකිච්ඡාව බලවත්ද කියලා දැනගන්න එපා ස්වාමීන් වහන්සේ. එහෙම. ඒතර ඒ දැන ගැනීමට නේද අර තැනට සුදුසු නුවණ අවශ්‍ය වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. දැන් අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම සංකල්පනා. සංකල්පනා අතරින් ප්‍රබල සංකල්පනාවනේ දැන් ප්‍රබල සංකල්පනා තුනක් බුදුරජාණන් දේශනා කරානේ. සම්මා සංකප්ප කියන එකට. එහෙමයි. මිච්ඡා සංකප්ප සහ සම්මා සංකප්ප කියන අවස්ථාවේදී. එහෙමයි. එතකොට විශේෂයෙන්ම යම් කිසි විදියකින් කාම සංකල්පනාවක්. එහෙම නැත්නම් අපි ගත්තොත් රාගයක් හටගත්තොත් ඒ රාගය හට ගැනීමේදී රාගය හට ගන්න එක රාගය දුරු කර ගැනීම සඳහා බුදුරජාණන් දේශනා කළානේ විශේෂයෙන්ම මේ අසුභ සංඥාව වඩන්න කියලා. එහෙමයි. එතකොට රාගය නැති කිරීමට අසුභ සංඥාව වැඩි යුතුයි කියලා දැන ගැනීම තමයි තනට සුදුසු නුවණ. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම ද්වේෂය හට ගන්න වෙලාවේ මෛත්‍රිය වැඩි යුතුයි කියලා කියන එක තමයි එතකොට එතෙන්දී තනට සුදුසු නුවණ කියලා කියන්නේ. එහෙමයි. ප්‍රඥාව වැඩි වීම සඳහා සමාධිය දියුණු කළ යුතුයි විදර්ශනා වැඩි යුතුයි කියලා කියන එක තමයි එතකොට එතන සුදුසු නුවණ. එහෙම. නේ සම්මාන. එහෙම නැත්නම් ඉතින් සාමාන්‍ය නිකන් දැනුමක් හැටියට ඕනම කෙනෙකුට ගිහි පැවිදි වශයෙන් පොත් පෙරලගෙන මේක කියලා දෙන්න පුළුවන්. එහෙම සම්මාන. එහෙම නැත්නම් මේක කටපාඩමේ දරාගෙන ඉන්නත් පුළුවන්. එහෙම. නමුත් ඒ අකුසල් Tamanට බැට දෙනකොට ඒ අකුසල් වලින් අත්මිදීමට අපිට නුවණ තිබීම තමයි මෙතන මේ නිපක කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ආතාපි නිපකෝ බික්කු සෝ ඉමං විජිතේ ජටන්ති. සෝ කියන හෙතෙම ඔහු තමයි කියනවා මේ අවුල ලෙහා ගන්න කෙනා බවට පත් වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ අද දවසේදී අපි කතා කළේ හරි අපූර්ව දේශනාවක්. මේක දැන් අපි මේ විනාඩි 40කට 45කට වගේ සාකච්ඡා කරාට ස්වාමීන් වහන්සේ දවස් ගාණක් සාකච්ඡා කරන්න පුළුවන්. එහෙමයි. උතුම් දේශනාවක් තමයි සංයුක්ත නිකාය සගාත වග්ගයේ දේවතා සංයුක්තයේ සත්‍ති වග්ගයේ ජටා සූත්‍රය. ඉතින් ඒක ඇත්තටම පැහැදිලි වෙනවා මේ අර විසුද්ධි මාර්ගය දැක්කහම. එහෙමයි ස්වාමීන් වහන්සේ. විසුද්ධි මාර්ගය දැක්කම විසුද්ධි මාර්ගයේ පුරාටම විස්තර කරන්නේ මේ සූත්‍ර දේශනාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ධර්මයේ රස වෑහෙන ග්‍රන්ථයක් තමයි බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේ විසින් නිර්මාණය කළා තියෙන්නේ. බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේ ගැන කියනකොට සදහැවතුනේ අවසාන වශයෙන් මෙන්න මේකත් කියන්නට ඕනේ. අපි දඹදිව වන්දනාවේ ගියාට පස්සේ බුද්ධ ගයාව වඳිනවනේ. බුද්ධ ගයාවේ මහ බෝධිය පැත්තට අපි හැරිලා ඉන්නකොට මහ බෝධියට පිටුපාලා යම්කිසි හැඩයකින් යුක්ත කුඩා ස්තූපයක් තිබෙනවා. ඒ කුඩා ස්තූපය තමයි ස්වාමීන් වහන්සේ බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කරපු ස්තූපය කියලා හඳුනාගන්නේ. ඉතින් බොහෝ අය ඒක දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අපි ඒ බවත් ඔබ දැනුවත් කරමින් අද අපි මේ වැඩසටහන මේ ආකාරයෙන් නිමාවටපත් කරනවා. ඉතින් අද දවසේදීත් වැඩසටහනට වැඩම කරමින් ධර්මයේ කරුණු ගෙන හැර දක්වපු අපගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ වන පූජනීය බොරලන්දේ
වජිරඥාන ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව පුණ්‍යානුමෝදනා කරන අතර උන්වහන්සේට ලෝක ශාසනික සේවාව තව දුරටත් চিරාත් කාලයක් යෙහෙන් සිදු කරගෙන යාමට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද සියලු දෙවියන්ගේ දේව පිහිට රැකවරණ ලැබේවා ලැබේවා ලැබේවා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් කල්යාණ මිත්‍ර සමස්ත ත්‍රිනිකායික පූජනීය වන්දනීය මහා සංඝ රත්නයටද අපගේ පුණ්‍යානුමෝදනාව වේවා, নমස්කාරය වේවා. කවදත් අපිව නරඹන ශ්‍රවණය කරන බෞද්ධ බෞද්ධ සියලු දනන් හට සියලු සෙත සැලසේවා. නිෂ්පාදන කණ්ඩායමේ අපේ සහයෝගය දක්වපු ප්‍රධාන කැමරා ශිල්පී ශ්‍රීලාල් විතානගේ මහත්මයා ඇතුළු අනිකුත් අපේ සහෘදයන්ටත් ප්‍රධාන පාලක මැදිරියේ සෑම සිළු දෙනාටමත් ඒ වගේම සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයටත් බොහෝ පින් සිදු වේවා. ඔබ හැමතෙම චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට මේ හැම පිනක්ම හේතු වේවා, වාසනාව වේවා. හැමත තෙරුවන් සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද